සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම් සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මානුශාසනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ අංක 342 LC මාවත නල්ලුරුව පාණ්දුර කියන ලිපිනෙහි පදිංචි මල්ලිකා අයිරාංගනී මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස. ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ඊට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්වත් මල්ලිකා අයිරාංගනී පෙරේරා මහත්මාව ප්‍රධාන මේ පින්වත් සෑම දිනාගේම බලාපොරොත්තුව සූදානම. ඉතින් දායකත්වයේ සපයන පින්වතුන්ලා බොහෝම සතුටට පත්වන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පින්වතුනි ඊටාම වටිනා ගහම්බීර පින්කමක්. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම මේ කුසලය ධර්මඥානයේ පිණසම වේවා කියන ආශිංසනය අපි පවත්වනවා. පින්වතුනි අද අපි පින්වතුන්ලාට කියලා දෙන්නේ ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක්. සමහර විට මේ සූත්‍රය ශ්‍රවණය කරලත් ඇති. නමුත් මේ සූත්‍රය කොච්චර ශ්‍රවණය කළත් වැඩි වෙන්නේ නැහැ. පින්නතුනි සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම යන උතුම් සූත්‍ර දේශනාවක්. ඒ නිසා මේ ඇත්තන්ට බොහෝම වැදගත්. මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලේ උන්වහන්සේ වැඩ සිටියේ වාලිකා කියන ගමේ. ඉතින් උන්වහන්සේට මුල් කාලේ අපේ බුදුරජාණන් වහන්සේට නිත්‍ය උපස්ථායකයන් වහන්සේ නමක් හිටියේ නැහැ. විටින් විට එක එක ස්වාමින් වහන්සේලා උපස්ථාන කළා. සමහර කාලවල වලට උපවාන ස්වාමින් වහන්සේ, ඒ වගේම වංගිස්ස ස්වාමින් වහන්සේ, ඊළඟට මේ වගේ ස්වාමින් වහන්සේලා තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. එතකොට පින්නතුනි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වාලිකා කියන ගමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේට එක ස්වාමින් වහන්සේ නමක් උපස්ථාන කළා. දවසක් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා, ඒ ස්වාමින් වහන්සේගේ නම තමයි මේගිය ස්වාමින් වහන්සේ. මේගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා, ස්වාමීනි මං හැමදාම පිණ්ඩපාත යන්නේ මේ ළඟම තියෙන ගමට. මම කැමති ඊට එහා පැත්තේ තියෙන ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වඩින්න. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි ඒ ගමට පිණ්ඩපාතේ වඩින්න. ඉතින් මේ ගිය හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ කරගෙන ආපහු එනකොට පින්නතුනි උන්වහන්සේ දැක්කා ලස්සන අඹ වනයක්. ඉතින් මේ ගිය හාමුදුරුවන්ට හිතුණා මේ අඹ වනයේට යන්න ඕන. අඹ වනයේට ගිහිල්ලා බලනකොට බොහෝම හොඳ මනරම් තැනක්, සිත් කළු තැනක්. ඉතින් මේ ගිය හාමුදුරුවෝ කල්පනා කළා මෙතන හොඳයි භාවනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මම මෙතෙන්ට එනවා කියලා මේ ගිය හාමුදුරුවෝ යන්න සූදානම් වෙලා තවත් මේ අඹ වනේ ටිකක් පහළට ඇවිදගෙන ගියා. අඹ වනේ පහළට ඇවිදගෙන යනකොට ලස්සන ගඟක් ගලාගෙන යනවා. ඒ ගඟේ නම කිමිකලා.
ඉතින් අපිට චිත්‍රයක් දැන් මවා ගන්න පුළුවන් මොන වගේ තැනක්ද කියලා මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේගේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ වගේ ඊටාම විවේක ස්ථානයක් දැක්කා. ඉතින් මට එතෙන්ට යන්න ඕන භාවනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය යන්න එපා මේ දවස්වල මමත් තනියෙන් ඉන්නේ. මට උපස්ථාන කරන්න කවුරුත් නැහැ. නමුත් මේ ගිය හාමුදුරු ඇහුවේ නැහැ. දැන් සමහර වෙලාවට සද්ධාවෙන් උතුරා ගිය දැන් අපේ පින්නතුලා හිතන්න පුළුවන් අනේ අපි හිටියා නම් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා උපස්ථාන කරනවා කියලා. හැබැයි ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේගේ සද්ධාාවක් නැතිකම නෙවෙයි. උන්වහන්සේට ඕන උනේ කොහොම හරි මේ සංසාරයෙන් ගැලවෙන්න. ඉතින් මේ ගිය හාමුදුරුවෝ කියන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නම් දැන් සංසාරයෙන් එතර වෙච්ච කෙනෙක්. මම තාම කෙලෙස් සහිත පුජ්‍යලෙක්. ඒ නිසා මට භාවනා කරලා වහාම මේ සංසාරයෙන් අත මිදෙන්න ඕන. ඒ නිසා මට යන්න අවසර දෙන්න. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවෙත් මේ ගිය හාමුදුරුවෝ යන්නම ඕන කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔයාට යන්න ඕන නම් යන්න කිව්වා. ඉතින් මේ ගිය හාමුදුරුවෝ දැන් දෙපට සිවුර පොරවගෙන පාත්‍රෙත් අරගෙන අර අඹ වනයේට ගිහිල්ලා ඒ අඹ වනයේ තිබිච්ච හොඳම අතුපතර හොඳට විහිදිච්ච අඹ ගහක් යට නිසීදනේ දාගෙන භාවනා කරන්න සූදානම් වුණා. අනේ පින්නතුනි භාවනා කරන්න සූදානම් වුණාට මොකද? දැන් මේ ගිය හාමුදුරුවන්ට පරණ දේවල් මතක් වෙන්න පටන් ගත්තා. හිතා ගන්නට බැරි විදිහට රාග සිතුවිලි ගලාගෙන එනවා. හිතා ගන්නට බැරි විදිහට ද්වේෂ සිතුවිලි ගලාගෙන එනවා. දැන් වාඩි වුණේ භාවනා කරන්නට. නමුත් දැන් කාම විතරකයි ගලාගෙන එන්නේ. ව්‍යාපාද විතර්කයි ගලාගෙන එන්නේ. ඊළඟට මෝහ සිතුවිලි ගලාගෙන එන්න ගත්තා. මේ ගිය හාමුදුරුවෝ හොඳටම බය වුණා. අනේ මම මේ ශාසනය පැවිදුනේ බොහෝම ශ්‍රද්ධාවෙන්. මේ කාම විතර්ක හිත හිතා ඉන්න නෙවෙයි මම මහාන වුනේ. මම මහාන වුනේ මේ සංසාරයෙන් ඈතර වෙන්නමයි. ඉතින් හොඳටම බය වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මතක් කළා භාග්‍යතුන් වහන්සේ මට මහා පුදුම දෙයක් වුණා. මම බොහෝම උනන්දුවෙන් මේ මහානදම් පුරන්නේ. නමුත් මේ භාවනා කරන්න ගත්තාම මට මෙන්න මේ වගේ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තා. එතකොට පින්නතුනි කෙලස් වල ස්වභාවය එහෙමයි. සමහර වෙලාවට භාවනා කරන්න ගත්ත වෙලාවෙත් කෙලස් නැගිටින්න පුළුවන්. සීල් ගුණ දම් පුරන වෙලාවේ කෙලස් නැගිටින්න පුළුවන්, නීවරණ අවදි වෙන්න පුළුවන්. ඉතින් අපි බොහෝම සති සම්පජාඤ්ඤ දෙකෙන් හිටියේ නැත්තම් අපි මේවට යට වෙනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට අදාරනවා මේ ගිය නිවන් අවබෝධ කරගන්න එක ඔය ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අද කාලෙත් පින්නතුනේ අපි මේක හොඳට හිතට ගන්නට ඕන. සෝතාපන්න කරනවා, සකදාගාමි කරනවා, අනාගාමි කරනවා කියලා නොයෙක් තැන්වල ඒ සහතික පත්‍ර පවා ලබා දෙන යුගයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒත් අනාගාමි තත්ත්වෙන් ඉහළට යන්නේ නැහැ. ඒකට හේතුව මොකද? අනාගාමි කෙනෙකුට තමයි ගිහි ජීවිතය ගත කරන්න පුළුවන්නේ. රහතන් වහන්සේ නමකට ගිහි ගෙදර ඉන්න බෑ. ඉතින් ගිහි ගෙදර ඉන්න ඕන නිසා අනාගාමි තනින් නවතිනවා. ඉතින් කොහොම හරි පින්නතුනේ දැන් මේවා විහිළුවකට ලක් වෙලා අපි මෙවැනි යුගයක මේක හොඳට හිතට ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාारනවා නිවන් දකින්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේකේ අමාරුවකුත් නෑ. මොකද තථාගතයන් වහන්සේ අපට යා යුතු මාර්ගය ඊටාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. දැන් බලන්න උන්වහන්සේ නම් එදා සත්‍ය සොයාගෙන නොඑක් ශාස්ත්‍රුන් වහන්සේලා ළඟට ගිහිලා නොඑක් සමාධින් පුරුදු කළා. කෙලෙස් නැති කරන්න. නමුත් අපට එහෙම අමුතුවෙන්
කරුවලේ අතපත ගන්නට දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ ඊටාම පැහැදිලිව යා යුතු මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට කියන මේ ගිය නිවන් දකින්න අවශ්‍ය නම් මෙන්න මේ කටයුතු ටික සිද්ධ වෙන්න ඕන. නිවන් අවබෝධ කරගන්න කැමති කෙනා මුලින්ම කරුණු 5කින් මෝරන්නට ඕන. ඊට පස්සේ කරුණු 4ක් දිනු කරන්නට ඕන. ඒතර දැන් බලන්න ගිහි ජීවිත ගත කළත් පැවිදි ජීවිත ගත කළත් මෙන්න මේ වැඩපිළිවෙල තමයි පින්නතුනි නිවන් අවබෝධ කරගන්න තියෙන්නේ. මුලින්ම කරුණු 5ක් දිනු කරන්නට ඕන. ඊළඟට කරුණු 4ක් පුරුදු කරන්නට ඕන. අපි දැන් බලමු මොනවද මේ කරුණු 5 කියලා. උන්වහන්සේ වදාරනවා මේ ගිය දැන් මේ ගිය ස්වාමින් වහන්සේට වදාළ නිසා මේකට මේ ගිය සූත්‍රය කියනවා. එතකොට පින්නතුනි අපි හැම දිනාටම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ. එතකොට දැන් පින්නතුල්ලා මේ දේශනාව ශ්‍රවණය කරන්නේ අවබෝධයක් කරා යන්නට. ඒතර පින්නතුල්ලා හිතට ගන්නට ඕන අනේ භාග්‍යවතුන් වහන්සේ තමයි අපට මේ සූත්‍රය මේ කියලා දෙන්නේ. දැන් මම භාග්‍යවතුන් වහන්සේ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි මම මේ පින්නතුල්ලාට කියලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් මේ අහගන්නවා කියන අරමුණ ඇති කරගත්තාම අපිට පින්නතුනේ මේක හොඳට මේ ධර්මය හොඳට ගලප ගන්න පහසු වෙනවා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දා වදාරනවා මොකද්ද? මේ ගිය ස්වාමින් වහන්සේට නිවන් දකින්න ඕන නම් මුලින්ම කරුණු 5කින් මෝරන්නට ඕන. ඒ කරුණු 5 තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය, ඒ වගේම සීලය, දසකතා වස්තුව, වීරිය, ප්‍රඥාව. මෙන්න මේ කාරණා 5න් මෝරලා ඊට පස්සේ කරුණු 4ක් දිනු කරන්න. එතකොට පින්නතුනේ දැන් බලන්න පළමුවෙන්ම අපි නිවන් දකින්න ඕන නම් මොකද්ද කරන්නට ඕන? කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා මේ පින්නතුලා හොඳට දන්නවා. කොටින්ම කිව්වොත් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ අර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේවා බෙදා හදා ගන්න කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැතුව කරට අත දාගෙන පාරේ යනකොට බොහොම යාළුකමට යන කෙනා නෙවෙයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේවා තමන් සම්පූර්ණ කරගනිමින් තමන් ඇසුරු කරන අයටත් මේවා පුරුදු කරවමින් මේවා බෙදා හදා ගන්න කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් හොඳට මෝරන්නට ඕන නිවන් දකින්න. එහෙම නැතුව පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි දැන් කල්යාණ මිත්‍රයා කියන කෙනා අපි හොඳට හඳුන ගන්න ඕන. කල්යාණ මිත්‍රයා හඳුන ගන්නට මොලේක් සූත්‍ර දේශනා තියෙනවා. දැන් අපි මුලින් ප්‍රකාශ කළ ඒ ප්‍රකාශනයත් ඒකම තමයි. නමුත් තථාගතයන් වහන්සේ විවිධ අවස්ථාවල මේ කල්යාණ මිත්‍රයාගේ ස්වરૂපය පැහැදිලි කරලා තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම අසත්පුරුෂ වදුකා සූත්‍රය. මේකේ පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයත් ඒ වගේම අසත්පුරුෂයාගේ ස්වභාවයත්. ඒක අපට බොහොම ප්‍රකට වෙන කාරණයක් නිසා අපි පින්නතුල්ලාට මතක් කරන්නම්. මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි පින්නතුනි. එයා හරි කැමති අනුන්ගේ අගුණ කතා කරා. දැන් අපි අපේ මේ සමාජයේ වුණත් යම් කිසි කෙනෙක් නිතරම කාගේ හරි වරදක් කතා කරනවා නම් පින්නතුනි යා කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. ඒතර දැන් මේක හොඳට හිතට ගන්න ඕන. මේකෙන් කියන්නේ කෙනෙකුගේ වැරදි හංගගෙන එයාට මේ සුදුහුණු ගාන එක නෙවෙයි. මෙතන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් සමහර වෙලාවට දැන් මේ අසත්පුරුෂයාගේ ස්වභාවය නිතරම කාගේ හරි වරදක් හොයා තමයි ඉන්නේ. ඉතින් කාට හරි ගිහිල්ලා කියනවා අහවලා මෙහෙමයි.
ඉතින් කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා වැරදි කරනවා නේද කියලා මෙයාට ඊට වඩා දෙයක් නෑ. මෙයා මේක වැඩි කරලා පුදුම සතුටකින් කියන්නේ. ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය. එයා නිතරම කැමති අනුන්ගේ අගුණ කතා කරන්නමයි. හැබැයි ගුණයක් නම් කවදාක්වත් කතා කරන්නේ නැහැ. කෙනෙකුගේ ගුණයක් කිසි දවසක මුවින් පිට වෙන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් අහවල් කෙනා බොහොම ගුණවත් කෙනෙක් නේද කියලා මෙයා ඒක බොහොම ලිස්සලා අරිනවා. ඒකට කැමති නෑ. ඔව් ඉතින් එයා ඉතින් එහෙමනම් ආරංචි. ඉතින් අපි දන්නේ නෑනේ. ඔය වගේ වචන තමයි එයා ප්‍රකාශ කරන්නේ. කැමති නෑ කාගේවත් ගුණයක් කතා කරන්න. මෙන්න අසත්පුරුෂයාගේ තියෙන ස්වභාවය. සත්පුරුෂයා හැම නෙවෙයි හැම වෙලෙම අනුන්ගේ අගුණ කතා කරන්න කැමති නෑ. ඉතින් දැන් කවුරු හරි කෙනෙක් කාගේ හරි අගුණයක් කතා කළොත් කියන්නේ ඉතින් ඔක කොහොම තමයි. අපි ඉතින් කියලා හදා ගන්නට බලමු මේ සංසාරයේ ස්වභාවය. අපිත් ඔහොම තමයි. අපිත් ඔය විදිහට ඉන්න ඇති. අන්න ඒ විදිහට බොහොම බර අඩු කරලා ඒ තැනත්තා මේ සමාජයෙන් අයින් කරන ස්වරූපයට කතා කරන්නේ නැහැ. දැන් කවුරු හරි කාගේ හරි ගුණයක් තිබුණොත් බොහෝම ඉහළින් කතා කරන යා මෙහෙම දන් දෙන කෙනෙක්, එයා හොඳට සිල් රකින්න කෙනෙක්, භාවනා කරන කෙනෙක්, හොඳ ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්. අන්න ඒ විදිහට යාගේ ගුණය පිළිබඳව කතා කරනවා. හැබැයි කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා හොඳ ගුණවතෙක් නේද කියලා මෙයා බොහෝම ආදරෙන් බොහෝම ඉහළින් ඒක වර්ණනා කරනවා. මෙන්න සත්පුරුෂයාගේ තියෙන ස්වභාවය. ඒතර මේ බව සඳහන් වන්නේ අසත්පුරුෂ වදුකා කියන සූත්‍රය. ඊළඟට තවත් තැනක පින්නතුනි සඳහන් වෙනවා මේ සත්පුරුෂයාගේ ස්වභාවය. අසත්පුරුෂයාගේ ස්වභාවය. සත්පුරුෂයා පින්නතුනි නිතරම කයින් හොඳ දේවල් කරන්නේ. වචනෙන් කතා කරන්නේ හොඳ වචන. ඉතින් මේ දෙක සිද්ධ වෙනකොට හිතින් හිතන්නේත් හොඳ දේවල්. ඒ සත්පුරුෂයා හොයාගන්න තියෙන මිම්ම. කයින් වචනෙන් සිතින් දැන් මොකද කයයි වචනයයි හොඳට ක්‍රියාත්මක වෙනවා නම් සිතත් හොඳට ක්‍රියාත්මක වෙනවා. අන්න සත්පුරුෂයා හොයාගන්න තියෙන මිම්ම. අසත්පුරුෂයාගේ ස්වභාවය කයෙන් වචනයෙන් සිතින් නරක දේවල්ම තමයි ආසිතන්නේ කරන්නේ. ඒ වගේම කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ පුළුවන් අපට මේ කල්යාණ මිත්‍රයා සොයා ගන්න. ඒ නිසා අද මේ පින්නතුල්ලා බොහෝම සතුටටපත් වන්නට ඕන. කල්යාණ මිත්‍ර සමාගමක් අද මේ පින්නතුල්ලාට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච නිසා තමයි මේ ධර්මයේ සොයාගෙන මේ ඇත්තු මේ ආවේ. ඒ නිසා ප්‍රාර්ථනා කර ගන්න ඕන අහෝ නිවන් දකිනා ಜಾති දක්වාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැනි උදාාර කල්යාණ මිත්‍රයන් අපට සම්මුඛ වේවා කියන පැතුම අප සතුව තියෙන්නට ඕන. එතකොට පින්නතුනේ නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේකෙන් හොඳට මෝරන්නට ඕන. ඊළඟට පින්නතුනේ දෙවැනි කාරණේ තමයි සීලය. මොකද්ද සිල්වත් භාවය කියලා කියන්නේ? සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරයට. එතකොට පින්නතුනි සිතේ සංවරයට සීලය කියනවාද? සිතේ සංවරයට දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙන්නේ කයයි වචනයයි දෙක සංවර කරගන්න විතරද? බුදුරජාණන් වහන්සේ පින්නතුනි ශික්ෂාපද පනවලා තියෙන්නේ දැන් කෝටියක් සංවර සීලය කියලා කියන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ කයයි වචනයයි සඳහා තමයි මේ සියලුම ශික්ෂාපද පනවලා තියෙන්නේ. මොනම තැනකවත් හිතට ශික්ෂාපද පනවලා නැහැ. හිතට ශික්ෂාපද පැනෙවුවා නම් සීලවන්තයන් හොයාගන්න පුළුවන් වෙයිද? බෑ. මොකද හිතට හිතෙන දේවල් වළක්වන්න අමාරුයි. හැබැයි කයයි වචනයයි දෙක සංවර වෙනකොට හිත ඉබේම සංවර වෙනවා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ කයයි වචනයයි දෙක හොඳට සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ ලෝකෙ විවිධ ශික්ෂණයන් තියෙනවා, හික්මීම් තියෙනවා. සමහරු විද්‍යා කර්මාන්ත ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. තව නොඑක් පාඨමාලා හදාරනවා.
මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් පින්නතුනි උතුම්ම හික්මීම තමයි යම් කිසි කෙනෙක් කයෙන් වන වරද වලින් වළකිනවා. වචනයෙන් වන වරද වලින් වළකිනවා. කොටින්ම කිව්වොත් උතුම් සීලයක පිහිටනවා. මෙන්න මේක තමයි නිවන් මගේ පදනම. ඒ නිසා පින්නතුනි සීල විසුද්ධියක් නැතුව චිත්ත විසුද්ධියක් කරා යන්න බෑ. චිත්ත විසුද්ධියක් නැත්නම් ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඒ ඥාන දර්ශන විසුද්ධි සම්පූර්ණ කළ නිවන් දකින්නටත් බෑ. ඒ නිසා මේ අත්තිවාරම සත්‍යමත් වෙන්නට ඕන. අත්තිවාරම සවිසත්‍යමත් වුණොත් තමයි ඉදිරියට අපට ගමනක් තියෙන්නේ. ඒ නිසා පින්නතුනි සීලයක් නැත්නම් සමාධියක් නැහැ. සමාධියක් නැත්නම් ප්‍රඥාවක් නැහැ. ඒ නිසා සිල්වත් භාවය අත්‍යවශ්‍යයි මේ ශාසනයේ මුක්ත වැඩපිළිවෙලට. ඒ නිසා පින්නතුන්ලා හැමෝම අදිෂ්ඨාන කර ගන්න ඕන හොඳ සීලවන්තයන් බවට පත් වෙන්න. සිල්වත්කම නැත්නම් පින්නතුනි ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා පින්නතුනි සීලවන්ත භාවය විශේෂයෙන්ම ගිහියන් හැටියට මේ අත්තන්ට තියෙන පංචශීල ප්‍රතිපදාව. අද මේ පංචශීල රකින්න සමාජයක් ගොඩනගන්න නොයේක් තැන්වල නොයේක් උත්සාහයන් තියෙනවා. නමුත් අපි අවංකවම මේ දේශ බැලුවොත් බොහෝ අය මේ ශික්ෂාපද පහ රකින්නවා අඩුයි. ඒ නිසා අදිෂ්ඨානයක් කරගන්න ඕන අපි අවුරුදු දහස් ගාණක් ජීවත් වෙන්නේ නැහැ. 500ක් 200ක් එහෙම ජීවත් වෙන්නෙත් නැහැ. 100ටත් වඩා අඩු කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේක බොහෝම කෙටි කාලයක්. ඊටාම කෙටි කාලයක් පින්නතුනි අපේ මේ අවුරුදු 100 කියලා කියන්නේ. සමහර වෙලාවට දිව්‍ය ලෝකේ මේ පැත්තේ හැරිලා මේ පැත්තේ හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. ඒ වගේ පුංචි කාලයක් අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි කාලය පුංචි වුණාට බොහෝම වටිනා කාලයක්. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි බුද්ධ ශාසනයක් ලැබිච්ච නිසා. එතකොට ගිහියන් හැටියට මේ රකින්න තියෙන පංචශීලය අනිවාර්යෙන්ම ආරක්ෂා කර ගන්න ඕන. මේක පින්නතුනි මහා ලොකු දෙයක්ුත් නෙවෙයි හොඳට හිතට ගත්තාම. කාලයක් බොරු කියන්නේ නැතුව හිටියාම මොන විදිහකටවත් බොරුවක් කියන්න බෑ. කාලයක් මధుරෙක්වත් මරන්න නැතුව හිටියාම මොන විදියකටවත් පින්නතුනි ප්‍රාණඝාතයක් කරන්න බෑ. කාලයක් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ජීවිතේ මේ පැත්තට හුරු කරගත්තාම මොන විදියකටවත් ඒ වගේ දෙයක් කරන්න බෑ. මත්පැන් පානයටත් එහෙමයි අනිත් අකුසල වලටත් එහෙමයි. මේ සීලයේ තියෙන ආනුභාවය ඒකයි. දැන් අපි හිතමු පංචශීල ප්‍රතිපදාව හොඳට ආරක්ෂා කරපු කෙනෙකුට ලක්ෂයක් කෝටියක් දෙනවා කිව්වත් බොරුවක් කියන්න බෑ. ඒ සීලයේ තියෙන ආනුභාවය. ඒ නිසා මුලින් පුරුදු කරගන්නකන් තමයි ටිකක් අමාරු. දැන් බලන්න ඕනම දෙයක් පින්නතුනි පුරුදු කරගත්තන් පස්සේ පහසුයිනේ. දැන් සමහර දේවල් තියෙනවා. දැන් බලන්න ඔය මාරක ලිඳෙත් යනවනේ සමහරු බයිසිකලයකින්. ඒක පුරුදු නැති කෙනෙකුට හරි පුදුම දෙයක්. නමුත් ඒක කරන තැනත්තාට ඒක බොහොම පහසු දෙයක්. මොකද එයා මේක හොඳට පුරුදු කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සිල් රකින්නවා කියන එක මහා ලොකු කජ්ජක් නෙවෙයි. මේක පින්නතුනි හොඳට පුරුදු කරගත්තාම හරීම පහසුයි. ඉතින් මේක පුරුදු කරගන්න අවංක වෙන්නට ඕන. අවංකකම තිබුණොත් හොඳට සිල් රකින්න පුළුවන්. ඒ නිසා මුලින් අවංක වෙලා Tamanට මේ ශික්ෂාපද පහ දිහා බලලා මට මේකෙන් රකින්න බැරි මොකද්ද? ඒ රකින්න බැරි එක අයින් කරලා හතරක් රකින්න. දැන් හතරක් රකින්න බැරි නම් අවංකව තුනක් රකින්න. ඉතින් ඒ තුන පිළිබඳව හිතනවා අනේ මම මේ කාලේ දැන් මාස 3ක් ශික්ෂාපද 3ක් කැඩුවේම නැහැ. ඉතින් හිමීට එකක් ඇතුල් කරගන්නවා තව එකක්. එතකොට ඔන්න ශික්ෂාපද 4යි. දැන් ශික්ෂාපද 4ත් හොඳට කාලයක් ආරක්ෂා කරනවා. ඒ පිළිබඳව මෙනෙහි කරනවා. අනේ දැන් මම කොච්චර හොඳයිද? තමන්ගේ ಗುಣ තමන් දකින්න ඕනේ. ඒකේ මාන්නයක් ඇති කරගන්න නෙවෙයි. එතකොට තමයි පින්නතුනි අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. සාන්දෘෂ්ටික ප්‍රතිඵලය අපි දකින්න ඕනේ. ඉතින් ඔන්න දැන් ශික්ෂාපද 4ක් රකින්න කෙනෙක් කාලයක්. ඊළඟට ඔන්න ඊතුරු ශික්ෂාපදෙත් චිට්ටු කරගන්නවා. ඊට පස්සේ මොනම ප්‍රශ්නයක්වත් නැතුව මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලැබපු ජීවිතේ
බොහොම ප්‍රතිඵලදායක ජීවිතයක් බවට පත් වෙන්නට වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙන්නට පින්නතුනේ මේ සිල්වත් භාවය අත්‍යවශ්‍යයි. බලන්න එතකොට අපි නිවන් දොරටුවට යන්තම් හරි ප්‍රවේශ වෙලා තියෙනවා සීලේ සම්පූර්ණ වුණොත්. දැන් පින්නතුල්ලා දන්නවනේ සත්ත්ව විසුද්ධිය. ඉතින් මේ විසුද්ධි හතම සම්පූර්ණ කරන්න ඕනි නිවන් දකින්න. ඉතින් අපිට මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා, අංග විකල භාවයක් නැති ජීවිතයක් ලැබිලා, සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා මේ මූලික දොරටුව ළඟටවත් එන්න බැරි නම් අපි කොච්චර අවාසනාවන්තයෝද. ඒ නිසා පින්නතුනි මේක හොඳට හිතට ගන්නට, මේක හිතට අරගෙන අදිෂ්ඨාන කරගන්න අනේ මං අද ඉඳලා මොන විදිහට හරි මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා. මම මේකෙන් අදහස් කරන්නේ මෙතන ඉන්න අය සිල් රකින්නේ නැහැ කියන එක නෙවෙයි, සමස්තයක් හැටියට බොහෝම අඩුයි පින්නතුනි මේ පංචශීල ආරක්ෂා කරන අය. ඒතර නිවන් දකින්න ඕන නම් දෙවෙනිවට මොරන්ට ඕන මොකෙන්ද? සීලයෙන්. හැබැයි මේ සීලය එහෙම් මෙහෙන් රකින්න සීලයක් නෙවෙයි. අර අඛණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස, බුදිස්ස, විඤ්ඤූපසත්ත, සමාධි සංවත්තනික මේ විදිහට සීල විසුද්ධියක් බවට පත් වෙන සුපිරිසුදු සීලයක් ආරක්ෂා කරන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා අර මේ ගිය හාමුදුරුවන්ට මුලින් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්ට දෙවනුව සීලයෙන් මෝරන්නට ඕන. ඊළඟට පින්නතුනි තුන්වෙනුව දස කතාවත්වෙන් මෝරන්නට ඕන. මොකද්ද දස කතාවත්ව කියන්නේ? මොකද්ද දස කතාවත්ව කියන්නේ? දෙතිස් කතාව දන්නවද? දන්නේ? දෙතිස් කතාව දන්නවා. ඒක ඉතින් අර නාමිකව දන්නේ නැතුවට අපි ඒකම තමයි භාවිතා කරන්නේ. මොකද අපි නිතරම රජය ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවා. ඊළඟට අපි නිතරම හොරු ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවා. නලු නිලියෝ ගැන කතා කරනවා. ඊළඟට පින්නතුණු යුද්ධය ගැන කතා කරනවා. එතකොට මේවට තමයි දෙතිස් කතාව කියලා කියන්නේ. ඒක නාමික වශයෙන් දැනගත්තේ නැතුවට ඕක තමයි අපි නිතරම භාවිතා කරන්නේ. ඒතර දස කතා වස්තුව දන්නවද? දස කතා වස්තුව දන්නේ නැහැ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පුරුදු කරගන්න එපා කියපු දේ අපි දන්නවා. පුරුදු කරගන්න කියපු දේ දන්නේ නැහැ. ඒතර දස කතා වස්තුව තමයි අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, අවිවේක කතා, අසංසට්ඨ කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒක මොකක්ද අල්පේච්ඡ කතාවේ කියලා කියන්නේ? අල්පේච්ඡතාවේ සහැල්ලු පැවැත්ම. ඒ කියන්නේ මහා බහුභාණ්ඩික නෑ. Tamanට යැපෙන ප්‍රමාණයෙන් එයා ජීවත් වෙනවා. මේ අල්පේච්ඡකම පින්නතුනි සමහර අය හිතන්නේ මේ පැවිද්දන්ට විතරයි අල්පේච්ඡකම ඕන. ගිහි උදවියට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. නෑ පින්නතුනි අල්පේච්ඡතාවේ මේ ඇත්තන්ටත් හොඳයි. අපි දෙගොල්ලම පින්නතුනි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කළා තමයි නිවන් දකින්නේ. එහෙම නැතුව පැවිදි වුණයි කියලා වෙනම මාර්ගයක් තියනවද? නෑ. හැබැයි පැවිදි වුණාම ගමන ටිකක් වේගවත්. ටිකක් නෙවෙයි බොහෝ වේගවත් පැවිදි වුණාම. නමුත් ජීහි ජීවිත ගත කරන අයත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි නිවන කරා යන්නේ. ඒතර මේ අල්පේච්ඡකම කියන එක මේ ඇත්තන්ට විතරක් නෙවෙයි අපට විතරක් නෙවෙයි මේ ඇත්තන්ටත් බොහෝම හොඳ එකක්. දැන් බලන්න පින්නතුනේ දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට සිවුරු 3යි අනුදැනව දාරලා තියෙනවා. දෙපට සිවුර, තනිපට සිවුර, ආඳනය. ඉතින් උන්වහන්සේ වදාරන අතිරේක සිවුරයක් ඒ පාවිච්චි කළාට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඇත්තන්ට වගේ ඇඳුම් 10ක් 15ක් සිවුරු 10ක් 15ක් තියාගන්න බෑ. එහෙම තියාගන්නවා නම් පින්නතුනේ අපට විනය කර්ම තියෙනවා. ඒ විනය කර්ම කර කර තමයි මේ සිවුරු ළඟ තියාගන්න ඕනේ. දැන් ওই කටිනානිසංශ දැන් මේ කටිනානිසංශ ලැබෙන කාලෙනේ. ඉතින් ඔය ඇත්තන්ට ඔච්චර ආනිසංශ ලැබෙන්නේ මේ විනයත් එක්ක සම්බන්ධ වෙන නිසා මේ කටින දාණය. ඒතර මේ කටිනානිසංශ ලැබෙන කාලෙට භික්ෂුන් වහන්සේලාට ඕන තරම් සිවුරු පාවිච්චි කරන්න පුළුවන් මාස 5ක් යනකම්. අනිත් කාලවල වලට හිතුව මතේට
සිවුරු පාවිච්චි කරන්න බෑ. ඒ තථාගතයන් වහන්සේ මේ මහා කරුණාවෙන් එහෙම උන්වහන්සේ අනුදැන වදාළේ. මොකද මේ බහුභාණ්ඩික වුණාම පින්තුනේ මේ යන ගමන අපහැදිලි වෙනවා. දැන් බලන්න මේ ඇත්තන්ට උනත් එහෙමයි. දැන් ඔය අපි හිතමු අඳින ඇඳුම්. අපි හිතමු දැන් කෙනෙක් අම්මා කෙනෙක් අඳින සාරි 10ක් තියෙනවා. මේ ඇත්තන්ට මේ පැහැදිලි වෙන විදිහට මම මේ කියන්නේ බොහොම කරුණාවෙන්. ඉතින් බලන්න ඕක බස්සලා සාරි 15ට 10ට සෑහලුවක් නැද්ද කියලා. සෑහලුවක් තියෙනවා. දැන් පාවහන් උනත් එහෙමයි. 10 15 තියෙන අයත් ඉන්නවා. ඉතින් පින්නතුනි ඕක දෙක තුනකට බස්ස ගත්තාම හරිම පහසුයි. ඊළඟට කෑම වීම උනත් එහෙම තමයි. බොහොම සැහැල්ලුවෙන් මේවා පාවිච්චි කරන්න පුරුදු වුණාම මේ ජීවිතේ ගත කරගන්න එක හරි ලේසියි. එහෙම නැති අයට පින්නතුනි කොච්චර ලැබුණත් වැඩක් නැහැ. හැම වෙලෙම තෘප්තියක් නැහැ. හැම වෙලෙම වෙහෙසක් විතරයි. ඒ නිසා පින්නතුනි මම මේ කියන්නේ අපිරිසිදු වෙන්න කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් එවැනි ධර්මයක් පැහැදිලි කළේ නැහැ. අනිත්‍යයි කියලා පැත්තකට වෙන දාගන්න, ඇඳුම් හොද ගන්න එපා, ඇඟ හොද ගන්න එපා කියලා නැහැ. උන්වහන්සේ වදාරන්නේ තියෙන එක හරි හොඳට පිරිසුදුව පාවිච්චි කරන්න. ඒකට මේ ඇත්තන්ටත් පුළුවන් ගිහියන් හැටියට බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. බලන්න ජීවත් වෙලා පුදුම සැනසෙල්ලක් තියෙන පින්නතුණේකි. පින්නතුණි මේ බහඬ වැඩි වෙන්න දුක් වැඩි. දැන් බලන්න එක අම්මා කෙනෙකුට දරුවෝ 10ක් ඉන්නවා නම් දුක් 10ක් නේ. දරුවෝ දැන් අඩු වෙන්න දුක් අඩුයි. ඇයි දැන් අහවල් පුතාට අනේ මෙහෙම වුණා වෙයිද, අරයට මෙහෙම වෙයිද, මෙයාට මෙහෙම වෙයිද, නිතරම දුක්. එතකොට පින්නතුනේ මේ දුකේ හට ගැනීම තමයි මේ ප්‍රේමනාප වස්තුව. චන්දරාගේ කැමැත්ත. දැන් බලන්න මේ ඇත්තෝ මේ තාක් දුක් විඳලා තියෙනවා නම් ඒ දුක් විඳලාම තියෙන පින්නතුනේ Taman කැමති දෙයක් නිසා. අකමැති දෙයක් නිසා දුක් විඳිනවද? නෑ පින්නතුනේ බොහෝ සෙයින් ඒ අකමැති දෙයක් සඳහා දුක් විඳින්නේ කැමති දෙයක් නිසා. දැන් බලන්න අපේ ප්‍රියමනාප පුජ්‍යලෙක් නැති වෙනවා. මරණයටපත් වෙනවා. ඉතින් අපි දුකෙන් ඉන්නවා. ඒ දුකෙන් ඉන්නේ මොකද? අර චන්දරාගය නිසා. දැන් බලන්න අපි අකමැති පුජ්‍යල ඕන තරම් මැරෙනවා. නැත්තම් අපිට අඳුරන්නේ නැති පුජ්‍යලෝ මැරෙනවා. අපිට ගාණක් තියනවද? නැහැ. දැන් බලන්න මේ ළමයි පුංචි ළමයි පාසල් යනවා. පාසල් ගියාම ඉතින් ඔන්න ගෙදර අම්මලා මේ දරුවෝ එනකම් බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් පරක් වෙනකොට ඔන්න ඉතින් පිච්චෙනවා මේ ළමයා කොහේ ගියාද? දැන් ළමයි මේ ලංකාවේ කොච්චර ඉගෙන ගන්නවද? නමුත් ඒ ළමයි ගැන සිහියක් තියනවද? නෑ. අර බැඳීම නිසා, චන්දරාගය නිසා තමන්ගේ දරුවා පරක් වෙනකොට තමයි වේදනාව දැනෙන්නේ. ඒතර අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට පින්නතුනේ දැන් අපි කතා කරේ අල්පේච්ඡතාවය. ඒක තමයි පළවෙනි කතා, අල්පේච්ඡ කතා. ඉතින් මේවා නිතරම ඇහෙන්නට ඕන. සන්තුට්ටි කතා කියන්නේ මොකද්ද? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නට ඕන. ඕක තමයි අපේ අයට නැති දේ. බලන්න පින්නතුනි හොඳට නුවණින් කල්පනා කරලා මේක මහා අවාසනාවක් අපේ ඇත්තන්ට. දැන් මේ පුංචි කාලේ ඉඳලා අපි ඉස්කෝලේ යන්නේ. ඊළඟට උසස් අධ්‍යාපනය ලබන්නේ, රැකී ආරක්ෂා හොයාගන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ මොකටද? සන්තෝෂයෙන් ඉන්නේ. අපේ අයට සතුටක් තියනවද? සතුටක් නැහැ. ඇයි ඒ? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැහැ. හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ මේ පොඩ්ඩක් ලැබෙනවා නම් ඒකෙන් සතුටුලා පැත්තකටලා ඉන්න කියන එක නෙවෙයි. උනන්දු වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. ඒක වෙනම කතාවක්. හැබැයි ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕන. දැන් අපි හිතමු අපිට වාහනයක් තියෙනවා. දැන් බලන්න මේ වාහනේ යන ගමන් ලොකු වාහනයක් ගන්න ඔළුවේ තියෙන්නේ. Tamanට දැන් ගෙයක් තියෙනවා. ඒ ගෙයක් තිබ්බට හොඳ ගෙයක්, ඒකේ පහසුකම් ඔක්කොම තියෙනවා. ලොකු ගෙයක් තව හදාගත්තත් කමන්නේ. ඉන්නකන් අර තියෙන ගෙයින් සතුටු වෙන්න. ඇයි දැන් මේ පුංචි කාලේ ඉඳලා සන්තෝෂයෙන් ඉඳයි මෙච්චර වෑයමක් කරන්නේ, මැරෙනකන් සතුටක් නැහැ. ඇයි අරයාගේ එකයි මෙයාගේ එකයි තමයි ලොකු. Tamanට තියෙන දේ ගැන කිසිම සතුටක් නැහැ. බලන්න පින්නතුනේ 90 ගණනකට තියෙන ලෙඩේ ඕක. සමහරලාට ධර්මයේ කතා කරාට බොහෝ අය Tamanට තියෙන දේ ගැන සතුටක් නැහැ. ඒ නිසා පින්නතුනේ හරිම සරලයි, බොහොම පහසුයි ලැබෙන දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න. එතකොට හැමදාම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක හොඳට තේරුම් ගන්න සන්තුට්ටි කතා මේවා ගැන ඇහෙන්න ඕන.
පවිවේක කතා. පවිවේකය කියන්නේ විවේකයට. ඉතින් විවේක තුනක් තියෙනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා. කාය විවේකය කියලා කියන්නේ හුදකලාවේ අනවයනවා. ඒක කාය විවේකය. හුදකලාවේ ඉන්නවා. ඊළඟට චිත්ත විවේකය කියලා කියන්නේ භාවනාවෙන් යම් කිසි ප්‍රබල සමාධියක් ඇතුව ඉන්නවා නම් අත්ථ සමාපත්තිය වගේ ඊටත් පහළ වුණත් කමන්නේ. මේක චිත්ත විවේකය. උපදි විවේකය කියලා කියන්නේ නිවන. එතකොට පින්නතුනේ මෙන්න මේ විවේක මෙන්න මේවා පිළිබඳව අපට හොඳට ඇහෙන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඔන්න බලන්න අපි කතා කරන්න ඕන කතා නිවන් අවබෝධ කරගන්න ඕන නම් දැන් අපි යන්නේ වහාම නිවන් අවබෝධ කර මට ඉක්මනට මේ වැඩේ කරගන්න ඕනි කියලා යන්නේ. හැබැයි තියෙන්නේ මොනවද දෙතිස් කතා තියෙන්නේ. ඉතින් මේවා එකක්වත් දිනු වෙලා නැහැ. ඉතින් අපිට නිවන් අවබෝධ කරගන්න බෑ, හරියන්නේ නැහැ, එතනත් හරියන්නේ නැහැ, මෙතනත් හරියන්නේ නැහැ කියලා අපි කියනවා. නමුත් මේ වැඩපිළිවෙල සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා පින්නතුනි මේවා සම්පූර්ණ වෙන්න ඕනේ. පවිවේක කතා. ඊළඟට අසංසග්ග කතා. අසංසට්ට කියලා කියන්නේ මේ සංසර්ගයෙන් යුක්තව. කියන්නේ අපි නිතරම කාත් එක්ක හරි කතාවෙන් නැත්තම් ශ්‍රවණේ මොකෙන් හරි ඇලිලා තමයි ඉන්නේ. ඒතර පින්නතුන් ටිකක් හොදකලාවේ තනියෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. දැන් බලන්න අපිට මේ කතාව කියන එක නැත්තම් සමහර අයට පින්නතුන් ජීවත් වෙන්න බෑ වගේ. දැන් බලන්න මේ ඇත්තන්ගේ ගෙවල් වල කවුරු හරි එළියට යනවා. දැන් කොහොම ගෙදර ඉන්න අය එළියට යනවා. Taman තනි වෙනවා. Taman තනි වෙච්ච ගමන් මොකද කරන්නේ? කොහාටද අපි යන්නේ? දුරකථන ඊළඟට. නැද්ද? දුරකථන ඊළඟට ගිහිල්ලා තමන්ගේ යාළුවෙකුට ඇමතුමක් අරගෙන කියන අපේ ගෙදර කවුරුත් නැහැ, හරි පාළුයි, ඒකයි මං කතා කරේ. අර ඒ ටිකවත් ඉන්න පුරුදු වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ මේ සංසර්ගයෙන් යුක්තව නම් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපි ටික ටික පුරුදු කර ගන්නට ඕන. ඊළඟට විරිය ආරම්භ කතා. ඉතින් වීරිය පිළිබඳව කතා අපට ඇහෙන්න ඕන. අහවලා මෙහිමයි. අහවල් රහතන් වහන්සේ නිවන් අවබෝධය සඳහා මේ වගේ වීරියක් කරලා තියෙනවා. මේවා ඇහෙන්න ඕන. ඒවා ඇහෙනකොට තමයි පින්නතුනේ අපිත් සකස් වෙන්නේ. දැන් මේ පුංචි දරුවන්ට අපි කොහොමද කියන්නේ? බලන්න අර එහා ගෙදර පුතා සිස්සත්ෙන් පාස් වුණා. ඔයත් පාඩම් කරන්න. ඉතින් එතකොට තමයි අර දරුවා උත්සාහවත් වෙන්නේ. ඉතින් අපිත් පින්නතුනේ දැන් මේ කෙස් පැහුණාට වයසට ගියාට අපිත් ඒ වගේ තමයි. අපිටත් මේව ඇහෙන්න ඕන. ඇහෙනකොට තමයි අනේ මමත් මේ ජීවිතේ මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා අපිත් උත්සාහවන්ත වෙන්නේ. ඒ නිසා මේ වීරිය පිළිබඳව අපට ඇහෙන්න ඕන, කතා කරන්න ඕන. ඊළඟට මොනවද? දැන් අපි කතා කළා අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසට්ඨ කතා, විරියාරම්භ කතා. ඊළඟට පින්තුනි සීල කතා. සීලය පිළිබඳව ඇහෙන්න ඕන. සමාධිය පිළිබඳව ඇහෙන්න ඕන. විමුක්තිය, නිවන පිළිබඳ විමුක්ති ඥාන දර්ශනය මේවා පිළිබඳව අපට ඇහෙන්න ඕන. එතකොට තමයි මේවා කතා කරන්න ඕන. එතකොට තමයි අපට මේ ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ස්වාමින් වහන්සේට දස කතාවෙන් මුදට මූරන්නට ඕන. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් පින්නතුනේ අනම්බනම් කතා කර කර ටිකක් භාවනා කරනවා. ආපහු වෙනත් වැඩ පිළිවෙලක යෙදෙනවා. එහෙම මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක හොඳ අදිෂ්ඨානයකින් ආතාපි කියලා කියන්නේ දැඩි වීරියක් තියෙන්න ඕනේ මේකට. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ දින 7කින් නිවන් දකින්න පුළුවන් කියලා කිව්වා. දින 7කින්. ඒතර බලන්න උන්වහන්සේ එහෙම කොතනවත් එහෙම කාලවකවානුවක් කියලා නැහැ. නමුත් සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කළා ආතාපි කියන්නේ දැඩි වීරිය තිබුණොත් ආතාපි සම්පජානෝ සතිමා. සම්පජාන කියන්නේ ප්‍රඥාව. සති සම්පජාඤ්ඤ දෙක. සිහිය නුවණ දෙක. මේ දෙක තිබුණොත් අනිවාර්යෙන් අපට පින්නතුනි මේ සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ දැඩි වීරියක් තියාගෙන බොහොම සිහියෙන් යුක්තව අපිට කටයුතු කළොත් අනිවාර්යෙන්ම අපට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒතර දස කතාවත්ව දැන් එතකොට පින්නතුලාට පැහැදිලි. ඊළඟට මොකද්ද? එතකොට දැන් මෝරන්න ඕන කාරණා අපි තුනක් කිව්ව. මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්න ඕන කිව්වා. සීලයෙන් මෝරන්නට ඕන කිව්වා. දස කතා වත්වෙන් මෝරන්නට ඕන. හතරවෙනි එක තමයි වීරියෙන් මෝරන්නට ඕන. ඒතර වීරිය කියලා කිව්වහම මේක පින්නතුනේ ආතාපි කියන වචනේ අපි පැහැදිලි කළානේ. දැඩි වීරියක් තියෙන්න ඕන. දැන් ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට නම්
මේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න උත්හාන සම්පදාව තියෙන්න ඕන. නැගී සිටි වීරිය තියෙන්න ඕන. එහෙම නැත්නම් ගොඩ එන්න පුළුවන්ද? බෑ. එතකොට පින්නතුනි ගිහි ජීවිතේ ගත කරන්නට එහෙමනම් ලෝකෝත්තර දියුණුවක් ලබා ගන්න කොච්චර අපි වීරිය ඇති කර ගන්න ඕනද? එතකොට මෙන්න මේවා හොඳට මතක තියාගන්න වීරියෙන් මෝරන්නට ඕන. අන්තිම එක තමයි ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා මට හොඳ ඔළුවක් තියෙනවා. මම මේ විදිහට මෙච්චර මේ පොඩි පඩියකින් ගෙවල් කීපයක් හැදුවා. ඊළඟට මම මෙන්න මේ විදිහට දරුවෝ මේ විදිහට උගන්වලා මගේ ප්‍රඥාවෙන් තමයි. ඒකත් ඉතින් ප්‍රඥාවක් තමයි. ඒක පින්නතුනි ලෞකික ප්‍රඥාව. හැබැයි මෙතන කියන්නේ ප්‍රඥාව නෙවෙයි උදයත්ථගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕන. දැන් බලන්න පින්නතුනි මේ උද්‍යප්පය ඥානෙ නැත්තම් මේක විදර්ශනා ඥානයක්. එතකොට අපට තියෙන්න ඕන මේ ඇතිවීම පිළිබඳව නැතිවීම පිළිබඳව වෙන කෙනෙක් දිහා බලලා අපට පුළුවන් ඇති කරගන්න. තමා දිසම බලලා පුළුවන් ඇති කරගන්න. දැන් බලන්න අපි එක එක වයස් වකවානු වල ඉන්නවා. ඉතින් අපේ පුංචි කාලයට අපි හිත යොමු කරලා බැලුවොත් දැන් බලන්න අපිට වාරු නැහැ. ඊළඟට නොයේක් අසනීප. දැන් මේ අපි හිතමු දැන් මෙතන ඉන්න අවුරුදු 60ක 70ක අම්මා කෙනෙක්. අවුරුදු 14කට 15කට හිත යොමු කරන්න දැන් මොන තරම් පරිහානියක්ද වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ යථාර්ථය අපට තේරෙන්න ඕන. ඉතින් පින්නතුනි සමහර වෙලාවට වයසක ගිය කෙනෙකුට මේ අදෙයිය වගේ යාගේ ජීවිතේ. එතකොට කරපු දෙයක්වත් නැහැ. අර ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ තමයි ජීවිතේ. මෙන්න මේ යථාර්ථය අපට හොඳට තේරෙන්න ඕන. ඒතර මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රඥාවෙන් මූරන්නට ඕන කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා කරුණු පහකින් මුලින් මෝරන්නට ඕන. මොනවද? නැවත මතක් කරගත්තොත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්නට ඕන, සීලයෙන් මෝරන්නට ඕන, දසකතා වස්තුවෙන් මෝරන්නට ඕන, වීරියෙන් මෝරන්නට ඕන, ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. ඔන්න ඔය කාරණා පහෙන් මෝරලා කරුණු හතරක් දිනු කරන්නට ඕන. ඔන්න වැඩපිළිවෙල. උන්වහන්සේ වදාारणව මේ ගිය හාමුදුරන්ට මොකද්ද කරුණු හතර? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. ඔන්න රාගේ නැතිකරන්න අසුභය පුරුදු කරන්න ඕන. අන්න වැඩපිළිවෙල. දැන් මේවා හොඳට හිත තියාගෙන සීලවන්ත වෙලා රාගයේ මේ ඇල්ම සෙනෙහවන්තකම මේ තියෙන බැඳීම නැති කරන්න තියෙන එකම දේ මොකද්ද? අසුභය පුරුදු කරන්න ඕන. නත්තියේතා දිසම් මිත්තං යතා කාය ගතා සති. අසුභ මේ රාග ප්‍රහාණයට අසුභ භාවනාව හැර වෙන මිතුරෙක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ දෙතිස් කුණපය අරගෙන හොඳට අපි භාවනා කරන්න ඕනේ. ඒක පුරුදු කරන්නට ඕනේ. එතකොට ටික ටික රාගේ නැති වෙනවා. දැන් බලන්න අපිට යම්කිසි අපි බොහෝම හිතවත් අපේ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා කෙරේ අපි බොහොම හොඳට බැඳිලා ඉන්නවා. ඉතින් එයාගේ ඒ යාළු මිත්‍රකම හොඳට පවතිනකන් ඒක අපි ඒ බැඳීම කවදාවත් ගලවන්න පුළුවන්ද? බෑ. ගලවන්න බෑ. ඉතින් මේ යාළුවාගේ ප්‍රශ්නයක් දකින්න වෙන්න ඕන අපට මේ යාළුවා කෙරේ තියෙන බැඳීම නැති කරන්න. අන්න ඒ වගේ තමයි පින්ද යාළුවා අපට මොකක් හරි මිත්‍ර දෝහිකමක් කළොත් ඔන්න හිතෙනවා අපෝ මෙයා කෙරෙහි කලකිරෙනවා. අන්න ඒ වගේ පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරුන් නැත්තම් ගොඩ එන්න බෑ. ඒ නිසා මේවා පිළිබඳව අසුභ භාවනාව හොඳට ප්‍රගුණ කරලා මේක සම්පූර්ණ මේ කෙරෙහි තියෙන බැඳීම නැති කරන්නට ඕන. ඊළඟට උන්වහන්සේ වදාරනවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. බොහොම සරලයි වැඩේ. තරහව නැතිකරන්න ව්‍යාපාදේ නැතිකරන්න මොකද්ද කරන්න කියන්නේ? මෛත්‍රිය ප්‍රගුණ කරන්න කියනවා. එතකොට රාගය නැතිකරන්න අසුභය ප්‍රගුණ කරන්න කිව්වා. තරහව නැතිකරන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න කිව්වා. දැන් අපිට තියෙන ප්‍රධාන කෙලෙස් දෙකනේ ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට දැන් බලන්න මෝහය ওই දෙකටම වැඩ කරනවානේ. එතකොට දැන් බලන්න මේ කෙලෙස් ධර්ම දෙක නැතිකරන්න මොකද්ද කරන්න ඕනේ? රාගය නැතිකරන්න අසුභයත්, ද්වේෂය නැතිකරන්න මෛත්‍රියත් ප්‍රගුණ කරන්නට ඕන. ඊළඟට උන්වහන්සේ වදාරනවා ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියනවා මොකටද? මේ විතර්කය නැති කරන්න. ඒ කියන්නේ අපේ හිතේ තියෙන මේ නොසන්සුන් බව නැතිකරන්න
සමාධියක් පුරුදු කරන්න ඕන. දැන් මෙතන ඉන්න හැමෝම දන්නවනේ මැරෙනවා කියලා නේද? හැමෝම දන්නවනේ අනිත්‍යයි කියලා. මොකද අපිට තේරෙනවා මේ හැමදේම අනිත්‍යයි කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. දුකයි කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. අනාත්මයි මම මගේ කියලා මේක අල්ලගන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. නමුත් පින්නතුනි තේරුණාට ඔන්න දැන් මේ වෙලාවේ අනිත්‍යයි කියලා හිතුවට තව ටිකක් වෙලා නිට්ටය වෙනවා. දැන් දුකයි දුකයි කියලා දැනගත්තට තව ටිකක් වෙලා යනකොට සැප වෙනවා. දැන් ඉතින් දන්නවා මේක පවත්තන්න බෑ මම මගේ කියලා පවත්තන්න බෑ කියලා දන්නවා. නමුත් ආත්ම සංඥාවෙම තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි අසමාහිත භාවය. සමාධියක් නැහැ. හිතේ විප්සිත භාවය. ඒතර හිත සංසුන් කරලා ඒකාග්‍රතාවයට ගෙනල්ලා තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕන. එතකොට පින්නතුනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල මොනතරම් පැහැදිලිද? උන්වහන්සේ වදාරනවා මේ දෙක සම්පූර්ණ කරලා ඊළඟට අර ආනාපාන සතියෙන් කෙරෙන්නේ මොකද්ද? මේ සිත සංසුන් කරනවා. සමාධිගත කරනවා. ඒ සමාධිමත් සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බොහෝම පහසුයි. අන්තිමට උන්වහන්සේ වදාරනවා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අත්මිමාන සම්මුග්ගතාය. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න මොකටද? මම මගේ කියන මේ සංඥාව නැති කරන්න. ඒ වගේම මේ මාන්නේ නැති කරන්න. එතකොට බලන්න මේ වැඩපිළිවෙල අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම අපිට ඊටාම ඉක්මනින් තථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් ශේම භූමියට පැමිණෙන්න පුළුවන්. ඒතර බලන්න මොනවද ඒ කරන්න තියෙන වැඩපිළිවෙල? රාගය නැති කරන්න අසුබය පුරුදු කරන්න ඕන. ද්වේෂය නැති කරන්න මෛත්‍රිය පුරුදු කරන්නට ඕන. ඊළඟට විප්චිත්ත භාවයේ හිතේ නොසන්සුන්කම නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්නට ඕන. මම මගේ කියන මේ සංඥාව නැති කරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එතකොට බලන්න මේ වැඩපිළිවෙල අපි සාර්ථකව කරගත්තොත් අනිවාර්යෙන් අපට විශාල සැනසෙල්ලක් ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම මේ සූත්‍ර දේශනාව පින්නතුනි මම හිතන්නේ සෑම කෙනෙකුටම වැදගත්. මොකද අද නිවන් සොයාගෙන යන ඉතා ඉක්මනින් වහ නිවන් දකින්න කැමති අයට මේ සූත්‍රය බොහෝම ගැළපෙන සූත්‍රයක්. මුලින් මෙන්න මේ කියපු කාරණා පහ නැවත මතක් කරගමු. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරලා, සීලයෙන් මෝරලා, දතකතාවත්වයෙන් මෝරලා, ඊළඟට වීරියෙන් මෝරලා, ප්‍රඥාවෙන් මෝරලා කරුණු හතරක් දිනු කරන්නයි තියෙන්නේ. රාගය නැති කරන්න අසුබය පුරුදු කරනවා. ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ඊළඟට විප්චිත්ත භාවය නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. ඊළඟට මම මගේ කියන මේ සංඥාව මාන්නේ නැති කරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. එහෙම වුණොත් අපට යථාර්ථයක් කරා වහාම යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්නතුනි ලැබිච්ච කාලේ බොහොම කෙටෙයි. නමුත් කාලයේ තියෙන වටිනාකම කියන්න බෑ. බුද්ධ ශාසනය නිසාමයි මේකේ වටින්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට පින්වත් සෑම දිනාටම ශක්තිය බලය වීරිය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ පානදුර නල්ලුරුව ඒ පදිංචි මල්ලිකා අයිරාංගනී පෙරේරා මහත්මාව, මනෝජා ඒ වගේම අනුෂා නිරෝෂා කියන දිනුවරුන්, ඒ වගේම සම්පත් පුතුණුවන් බෑනවරු, ඒ වගේම ලේලිය සහ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මල්ලිකා අයිරාංගනී පෙරේරා මහත්මාව ප්‍රධාන ඒ සෑම දෙනාම සතුටටපත් වන්නට ඕන. ඒ ඊටාම වටිනා ගහම්බීර පුණ්‍ය නිදානයක් නිදහං ගත කරගත්තා. අපට මේ පින නිවන් පිණිස වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. මීට දින 10කට පමණ පෙර මේ මිය පරලෝකී හදිස්සියේ අභාව ප්‍රාප්ත විජේදාස පෙරේරායේ ස්වාමි පුරුෂයාට නැත්නම් RAVW පෙරේරා මහත්මාණන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. එතුමාට මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ආතර් ෆර්නාන්දු හිටපු ගම්පති ඒ පියාණන්ට, ඒ වගේම මිලි මාගරට් ෆර්නාන්දුගේ මවට, ඒ වගේම ජෝර්ජ් ෆෙරේරා ඒ පියාණන්ට, ඒ වගේම සිසිලියා පෙරේරාගේ මවට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ නන් සඳහන් සෑම දිනාටමත් තවත් මේ පින්නතුල්ලා නමින් මිය පරලෝකීය සකල ඥාතීන්ටම මේ පින නිවන් පිණිස වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. බෞද්ධ නාලිකාවේ ගරු සභාපති අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් ඒ වගේම අපටත් නිත්‍ය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යුද්ධයෙන් ඒ ආබාධිත වූ සියලු රණවිරුවන්ට සිත පතනවා. ඒ පවුල්වල දුවා දරුවන්ට සෑම දිනාටම සිත පතනවා. ඒ වගේම මේ පවුලේ ඒ දරුබුණු මිරි සියලු ඒ සෑම හිත මිත්‍රාදී සෑම කෙනෙකුටම සිත පතනවා. ඒ වගේම ධර්ම දේශනාවට සවන් දෙන සෑම දිනාටමත් සිත පතනවා. ඒ නිසා මේ අයිරාංගනී පෙරේරා මහත්මාවගේ ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් 100%ක්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දෙවියන් සහිත සමස්ත ලෝකයාටම මේ පින අපි සෑම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සැමට දහම් අවබෝධය පිණිස අද ධර්මානුශාසනාව පැවැත් වූ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරාවත්තේ ප්‍රඥාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූප වාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අප මෙතකින් නිමවට පත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.